චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. සත්පුරුෂ ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ විදිහට සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ඔස්සේ සජීවීව ඔබ වෙනුවෙන් දිගහැරෙන මේ දහම් පඬුරේ නැත්නම් ධර්මදේශනා මාලාවේ පොහොය දින වැඩසටහනට සම්බන්ධ වෙලා සිටින පින්වතුන් විදිහට ඔබ සෑම සියලු දෙනාට දැනට ධර්මදේශන ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැති, ඒ වගේම ඒකට පුළුවන් වෙලාවට ඔබ අවකාශය සලසාගෙන පුළුවන් හැම වෙලාවකම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා තම තමන්ගේ ජීවිතවලට අර්ථයක් එකතු කර ගැනීමේ චේතනාවෙන් තමන්ගේ ජීවිතවලට යම් ධර්ම කාරණාවන්, ධර්ම දේශනාවන්, ධර්ම අනුශාසනාවන්ගෙන් තමන්ගේ ජීවිතවලට උපදෙස් අනුශාසනා එකතු කර ගැනීමේ බලාපොරොත්තු වෙන් තමයි මේ විදිහට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුනේ. මගේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමත් සමග මිනිස්සුන්ට පෙර නොදුටු නොයිරු බොහෝමයක් දේවල් දැනෙන්න තේරෙන පටන් ගත්තා. හරියට කියනවා නම් සෙන්සස් අඩු වෙලා තිබ්බ රොබෝ යන්ත්‍රයකට හරි ලස්සන, හැබැයි අවශ්‍යම ලෝකයා ගාව තිබිය යුතුම සෙන්සර්ස් ටිකක් මිනිස්සුන්ට හඳුන්වලා දුන්නා. මිනිස්සුන්ට ලැබෙන්න ගත්තා. ඒ තමයි මිනිස්සු ටිකෙන් ටික දැනගත්තා. මිනිස්සුන්ට ටිකෙන් ටික තේරුම් ගියා මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ, මොකක්ද අනාත්මය කියලා කියන්නේ, මොකක්ද මේ ලෝකයේ ඇත්ත తত্ত্বය. ඇත්තම తত্ত্বය ගත්තොත් يعني මේ ලෝකයේ අපි හොයන සත්‍යයට වැඩිය, හරි يعني මේ ලෝකයේ තුල අපි ඇත්තයි කියලා හිතාගෙන මුලා වෙලා ඉන්න එකට අමතරව තව දුරටත් මේක එහාට ගියපු පරම සත්‍ය කියන්නේ මොකක්ද කියන එක ලෝක සත්‍යයට ටිකෙන් ටික තේරෙන්න ගත්තා. මගේ පින්වත්නි, ඔබ මම කොච්චර වාසනාවන්තද කියනවනම් මම ඔබට දේශනාව පටන් ගද්දි කිව්වා වාසනාවන්ත පින්වත්නි කියලා නේ. ඔබ මම කොච්චර මේ ලෝකේ වාසනාවන්තද කියනවනම් පින්වත්නි, අන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ ධර්ම කාරණාවන්, මේ ධර්මතා ලෝකයට දේශනා කරපු කාලෙකම ඔබ මම උපත ලැබුවා. හරි. ඔබ මම මේ ලෝකෙට ඉපදෙද්දිම, ඔබ මම මේ ලෝකෙට උපත ලබද්දිම අපේ දෝති තිබ්බා බෞද්ධ කියන ආගම නේ. බෞද්ධ කියන දර්ශනය අපේ අම්මලා තාත්තලා ඇදුවා අපි ලෝකෙට ඉපදෙද්දිම. බුදුරජාණන් වහන්සේ ඇඳුනුවා අපි ලෝකෙට ඉපදෙද්දිම. ඉතින් ඒ නිසා අපිට අපේ මොකක්දෝ සංසාර වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක, හරි බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු ඒ හරි ලස්සන පරයයන් ටික අපිට පුංචි කාලේ ඉඳලා දැනෙන්න තේරෙන්න ඉවක් දැනෙන්න ගත්තා. ඒ පිළිබඳව අපි
හරියාකාරව තේරුම් නොගත්තත් අපිට ලොකු ඉවක් තිබුණා ඒ ගැන. ඒ කියන්නේ අපි පුංචි කාලේ දහම් පාසල යන කාලේ ඉඳලම අපිට අනිත්‍ය කියලා එකක් ලෝකේ තියෙනවා කියලා ඔළුවට තිබ්බ දෙයක්. හැබැයි අපි ඒ ගැන පුළුල් විග්‍රහයක් විස්තරයක් දන්නේ නැහැ. හැබැයි අපිට එහෙම දෙයක් ඔළුවේ තිබුණා. හරි. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි වචනට හරි දැනන් හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච එකකින් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ලෝකේ පහළ වෙලා තියෙන කාලේ පවතින කාලයක උපත ලැබීම අපි ලෝක වාග්ය. අපි ලෝකෙට ඉපදෙද්දි මේ කතාවන් දැනන් හිටියා. අපි ලෝකෙට ඉපදෙද්දි අපි ඉපදෙන්න ඉද්දි පවා අපේ අම්මලා තාත්තලාට ආශිර්වාද සැලසුවේ සමහර විට පන්සලේ තිබ්බ පිරිත් නූල. සමහර විට පිරුවානා පොත් වහන්සේ. නේ? අපි පුංචි කාලේ අම්මලා එක බඩවල වලට ඉද්දි අපි ඒ වගේ හැදෙද්දි මේ සම්මුතියෙන් අරන් කියන්නේ. අපි ඒ වගේ හැදෙද්දි අපිව ආරක්ෂා කරේ අපිව රැකගත්ත සමහර විට අඟුලිමාල පිරිත් දේශනාදී දේශනාවන්. මොකද ඒවා නිකම් මේ හිතන තරම් සුළුපටු දේවල් නෙමෙයි මහත් සත්‍ය ක්‍රියාවක්. හරි. ආර්ය ජාතිය උපන්දා පටන්. ආයි නෑ කිව්වොත් නෑම තමයි මේ හිතේ එකක් තියාගෙන මම කරලා තියෙනවා. හැබැයි කාටවත් මිනිස්සුන්ට එහෙන් කියන්න හොඳ නෑ මේක අනාගත මිනිස්සු මං ගැන හොඳ කියන්නේ කියලා පොත්වල පත්වල ලිව්වා නෙමෙයි මේවා. ආර්ය ජාතිය උපන්දා පටන්. ආර්ය ජාතිය උපන්දා පටන් මම කිසිම දවසක කාගවත් දිවිතර කළා නෑ. බලන්න. සොරෙක් මංකොල්ලකාරයෙක් මිනිමරුවෙක් කියලා හංවඩ ගහපු චරිතවලටත් වෙන සමාජයෙන් මෙච්චර දැන් මේ හොඳයි ප්‍රණීතයි සුන්දරයි මధుරයි කියන සමාජයක් විසින් කොංකවපු චරිතයක් නේ කොංකරලානේ තිබ්බේ. එතකොට මේක මිනිමරුවෙක් මේක හොරෙක් මේක මෙහෙම කියලා කොංකරලානේ තිබ්බේ. හැබැයි අන්න එහෙම කොංකරලා තිබ්බ චරිතයක් බුදුදහමට ගෙනල්ලා ලෝකයක් වදින චරිතයක් කරේ ඔබෙත් මගේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට හිතන්න උන්වහන්සේ දේශනා කරපු දහම් පරයය තුල උන්වහන්සේ කොච්චර ජීවමානද කියනවනම් උන්වහන්සේ කොයිතරම් දුරට මේක ඇතුලේ මේක ප්‍රැක්ටිකල්ද කියනවනම් ඔබට මට හිතා ගන්න බැරි ආශ්චර්යයක් එදත් අදත් ශාසනය තුල තියෙනවා. විශේෂයෙන්ම ඔබට අපි මේ ශාසනය ඇතුලේ මේ සිවුර අතුලට වෙලා මේ සිවුර පොරවගෙන කඩ වෙච්ච මේ සිවුර පොරවගෙන කහට පාට වෙච්ච මේ කන පාට වෙච්ච සිවුර පොරවගෙන මේක ඇතුලේ ඔබට කියාගන්න බැරි මහා අමුතු පුදුමාකාර තෘප්තියක් විඳිනවා. උදාහරණයක් ගමු. අපි ඔබ කොහේ හරි තැනක කාගේ හරි මොකක් හරි වීඩියෝ එකක් අපි හිතමු බණක් කියනම ගමු ධර්මදේශනාවක් කියනම ගමු. ඔබට හැමදාම මෙච්චර ගාණක් දෙන්නම් කියලා ඔබ ගන්නවා ධර්මදේශනා රෙකෝඩ් කරන වැඩවලට. ඔන්න දැන් ඔබ දිගටම ධර්මදේශනා රෙකෝඩ් කරගෙන එඩිට් කරගෙන ඉන්නවා. දැන් ඔබ මේ ඔබේ වැඩේ කරන්නේ ඔබට මුදල් බලාපොරොත්තු වෙයි. හරි. දැන් ඔබට මුදල් ටික අවශ්‍යයි. අන්නේ මුදල් ටික අවශ්‍යයි. ඔබ ඒකට වෙහෙසෙනවා. ඔබ වෙහෙසෙන තරමට තමයි ඔබට මුදල් දෙන්නේ. දැන් ඔබ මේ වැඩේ කරේ නැත්නම් මොකද වෙන්නේ? ඔබට මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලාත් අපි හිතමු බණ රෙකෝඩ් කරනවා. ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා විසින් සිද්ධ කරන ධර්ම දේශනා කල්යනා මිත්‍රයන් වහන්සේලා හැට මෙහෙට ෂෙයා කරගෙන ඉවරලා වැඩේ කරගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේලා මේක කරන්නේ මම අනිවාර්යෙන් මේකට යා යුතුයි. හරි. නැත්තම් මට මේක මගේ පඩිය හම්බෙන්නේ නැහැ. නැත්තම් මගේ දාන ටික හම්බෙන්නේ නැහැ. මට දාන ටික හම්බෙන්න නම් මම අනිවාර්යෙන් මේක ගිහින් බණ ටික රෙකෝඩ් කරන්න ඕනේ. නෑ නෑ එහෙම නෙමෙයි. ලොකු ස්වාමීන් වහන්සේ කියලා තින්නේ ආයස්මලා බෙතන බණ රෙකෝඩ් කරන්නවත් අරව කරන්නවත් මේවා කරන්නවත් ඕනේ නෑ. ඔබ වහන්සේලා ඔබ වහන්සේලා ගමන යන්න. ඔබ වහන්සේලා ආපු කාරණාව කරගන්න. සුජාත පුත්‍ර කන්න එකට. ඒ නිසා කාගේවත් වැඩ කරලා දෙන්න නෙමෙයි. හැබැයි ස්වාමීන් වහන්සේලා වැඩ ටික හරිම ආසාවෙන් කරන්නේ. මොකද්ද හිත කියාගන්න බැරි මහා පුදුමාකාර සතුටක් හිත ඇතුලේ තියාගෙන. ඒ සතුට කොච්චරක්ද කියනවනම් මුලාවෙන් නෙමෙයි. මිනිස්සුන්ට දුකම පැණිරහක් වෙන්නේ මුලාවෙන් මිනිස්සුන්ට දුකම පැණිරහක් වෙනවනේ නේ. ඒ කියන්නේ මෙච්චර මේ දුකයි විවාහය කියන එකේ මෙච්චර ආදීනව දැකලා. හරි. ගිහි ජීවිතය කියන එකේ මෙච්චර ආදීනව දැකලා. අනේ ඉතින් දුකම පැණි රසක කියලා. අහෝ දුකම පැණි රසක කියලා. අනේ ඉතින් Tamanට කොච්චර දේවල් මේක අටව ගන්න නැතු වුණත් ඔහේ ගිහින් මේකට අටවගෙන මිනිස්සු සැනසෙන්න හදන විදිහක් නේ. හැබැයි මේ වගේ මේ අන්ධ භූත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ
දුක්කම පැණිර සක්කියලි කරලා රැවටිලා මෝහයෙන් යුතුව මේ යන ගමනක් නෙමෙයි. හැබැයි උන්වහන්සේලාට ඒ පැවිද්දත් එක්ක තියෙන සතුට කොච්චරක්ද කියනවනම් හරියට බොර වතුර වේවා, කූල් වතුර වේවා, උණු වතුර වේවා, ඩයි කලවම් කරපු පාට වතුර එකක් වේවා. බෝතලයකට දාපුවාම ඒ බෝතලේ හැඩය එකම විදිහට ඒ හැම වතුර පාට එකක්ම ගන්නවා නම් ඒ වගේ දුකක් වේවා, සතුටක් වේවා, නින්දාවක් වේවා, ප්‍රශංසාවක් වේවා, යසක් වේවා, ආයසක් වේවා හැමදේම මේ ශාසනය කියන බෝතලේ වැටුණට පස්සේ මේක හරි ලස්සන හැඩයක්. මේකෙන් පිළිබිඹු වෙන්නේ, මේකෙන් උපමත් වෙන්නේ හරි ලස්සන කැටයමක්. අන්නේ කැටයමත් එක්ක ලැබිච්ච මේ ශාසනය මහ පුදුමාකාරයි. මේ සිවුරට වෙලා අපියත් පුළුවන් ඕනනම් කොන්න එකේ කැටයන් වලට කපන්න নানা ප්‍රකාර කැටයන් අපිත් දන්නවා. අපිට පුළුවන් මේ සිවුර පැත්තකට දාලා নানা ප්‍රකාර කැටයන් වල රෙදි අඳින්න. ෂර්ට් ඇඳලා කලිසම් ඇඳලා සපත්තු දාලා. අපිට පුළුවන් එහෙම හැසිරෙන්න. හැබැයි එව නොකරන්නේ ෂර්ට් එකක් ඇඳලා කොණ්ඩේ කට් එකක් කපලා හොඳ ඇඳුමක් ඇඳලා ගන්න තියෙන සතුටට වඩා සතුටක් අපි මේ ශාසනය තුළ හොයන නිසා සහ අපිට මේ ශාසනය තුළින් ලැබෙන නිසා. අන්න නිසයි මේ ශාසනයට අපි ආදරේ. ඒ මිසක් අපිට කන්න බොන්න හම්බ වෙන නිසා නෙමෙයි. ඇත්ත ඒක ශ්‍රමණ ඵලයක්. අපිට මේක ජීවත් වෙලා ඉන්නකල් කන්න බොන්න ටික හම්බ වෙනවා. මේ සිවුර දරාගෙන ඉන්නකල් මේ බෞද්ධ රටේ කොහොමත් කන්න බොන්න ටික හම්බ වෙනවා. ඒක කිසිම ගැටලුවක් නෙමෙයි. ඒතකොට අන්න ඒක අපිට ලැබෙන අතුරු ප්‍රතිඵලයක්. අපි මේ කොළඹට යන ගමනේ අපිට මගදී හම්බෙච්ච කඩයක්. හැබැයි ඒ කඩේ කියලා කියන්නේ මගේ ගෝල් එක නෙමෙයි. මගේ ඉලක්කය නෙමෙයි. අපේ ඉලක්කය නෙමෙයි මේ කඩේ. යන ගමනේදී හම්බෙච්ච කඩයක්. හරි. එතකොට අන්නේ වගේ ප්‍රත්‍ය කියලා කියන්නේ අපිට මේ යන ගමනේදී හම්බෙච්ච පුංචි කඩයක්. දෙක අපිට ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඒකත් අපිට වැදගත්. ඒක වෙන කතාවක්. හැබැයි මේ ශාසනය තුල අනර කියා ගන්න බැරි හරිම ප්‍රණීත, හරිම ශාන්ත, හරිම සුකුමාල, හරිම සුකෝමල මහත් සෝයක් තියෙනවා. ඔබට මම දැන් ඔබට කිව්වත් මෙන්න මේකයි කියලා ඔබට ඇඟිල්ලෙන් එනලා කිව්වත් මම හිතන්නේ ඔබට කොයිතරම් දුරට මේක ප්‍රැක්ටිකල් වේවිද කියලා. ඔබට කියන්න පුංචි කතාවක්. අපේ ආරණ්‍ය සේනාසනේ මේ වෙද්දි පැවිදි නයිලා කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. පණ්ඩු පලාසක ළමයි වගේ. ඉතින් මම අපිත් එක්ක ටිකක් මෙහෙට හැසිරিলা ස්වාමීන් වහන්සේලාගේ එදිනදා චර්ය රටාව දැකලා ස්වාමීන් වහන්සේලාගේ එදිනදා හැසිරීම රටාව දැකලා ළමයි කියනවා අනේ ස්වාමීන් වහන්සේලා කොච්චර සතුටින් ඉන්නවද? දැන් අපි කොච්චර සතුටින් දින්නේ? අපිට ගෙදරදී ලැබුණ නැති සැනසීමක්, ගෙදරදී ලැබුණ සතුටක් කොච්චර මෙහෙන් ලැබෙනවද? හරි. මෙහෙ ඇවිල්ලා මුල් දවස්වල ගෙදර මතක් වෙනවා කියලා අඬපු අය හිටියා. හරි. එහෙම අඬපු අය හිටියා. ගෙදර මතක් වෙනවා කියලා අඬපු අය හිටියා. හැබැයි මේ ශාස්ත්‍රයේ රහ ටික දිව ගෑවෙන්න උන් ඉඳලා කල්පනා කරා. එයායි කල්පනා කරා. අනේ ඇත්තට මට ගෙදරට වෙලා ඒ ගන්න සුවයට වඩා, ඒ ගන්න සැනසීමට වඩා කොච්චර සැනසීමක්, කොච්චර සුවයක්, කොච්චර සනීපයක් මේ ශාසනය තුල ගන්න පුළුවන්. දැන් බලන්න ඒ අය ඒක කල්පනා කරන්නේ ඒ අයගේ දැන් තියෙන මාන ඉඳගෙන. එතකොට මේ පණ්ඩු පලාසක කියලා කියන්නේ පැවිද්දෙක්ට සාමාන්‍ය ටිකක් දුරක් තියෙනවා. ඒ පැවිද්ද නෙමෙයිනේ. ඒතර පැවිද්දේදී පැවිද්දා රාට නොකා නොබී රකින්න සිල්පදේ තියෙන ඒ සතුට, ඒ සැනසීම පණ්ඩු පලාසක කෙනට අඩුයි. හැබැයි මොකද ඒ කියන්නේ එයාගේ කොච්චර වුණත් එයාගේ සුදු වත කියන එක ඇඟේ තියෙන එක ලොකුට ගිහි සංඥාවක් තියෙනවා. Taman ගිහි කියන එක. හැබැයි ගිහි නෙමෙයි පණ්ඩු පලාසක කියලා කියන්නේ. නමුත් අර ගිහි කියන සංඥාවක් ඔවුන් ළඟ තියෙනවා. අන්න ඒ නිසා පැවිද්ද කියන ගිටලා ගොඩක් ඇතුලේ තියෙනවා. එතකොට සාමණේර භික්ෂුවක් කියන එක උපසම්පදා භික්ෂුවකට ගොඩක් දුරින්. ඒතර උපසම්පදා භික්ෂුවකට තව මේකේ රහ දැනෙනවා වැඩි. මෙහෙම ඇතුළට යන්න මේ ශාසනය කවුරු කෙනෙක් මේකේ පතුලට යයිද කොයිතරම් දුරට අන්නේ තරමට යට සතුට සැනසීම වැඩි. එතකොට මේ පතුලක් නැති ශාසනය, මේ කෙරවලක් නැති ශාසනය තමන්ට පුළුවන් තරම් යටට බහින්න, තමන්ට පුළුවන් තරම් පතුලට බහින්න කවමදාකවත් අපදන යන එකක් නෑ. සතුට එන්නම වැඩි දියුණු වෙන එකක් තමයි වෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි අනර්ථමත් ශාසනයක, මෙවැනි අනර්ගමත් ශාසනයක අපිට අහන්න හම්බෙච්ච හරි ලස්සන කතාවක් තමයි අනාත්මය කියලා කියන්නේ. ඔන්න පටන් ගත්තා. ඉතින් අදත් ස්වාමීන් වහන්සේලා අයියෝ
අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියන්න පටන් ගත්තා. සමහර ඉතින් ඉන්නවා පින්වත් මේ බුදුදහම කියලා කියන්නේ සාර අසුභවාදී දහමක් කියලා නෑ. නෑ. අපි ලෝක අසුබද සුබද කියලා මනින්නේ කතා කරන විලාසයෙන් නම් ඒ වචන ගැළපීමෙන් නම් නෑ වැරදි. ලෝකේ සුබ අසුභභාවයේ මයින්නේ මේ ලෝකේ ඒ දේවල් වලින් ගම්ම වෙන අර්ථත් එක්ක නේ ඒ දේවල් වලින් ගම්ම වෙන තේරුම් එක්ක අදහස් එක්ක සහ ඒ වෙලාවේ ඒතර සිදුවෙච්ච සිදුවීම් මේ වගේ දේවල් එක්ක අපි ඒ සිදුවීමේ තියෙන අසුභභාවය කල්පනා කරනවා. ඔබ හිතන්න කාවහරි කෙනෙක්ව මම ඔබව පාරේ යද්දී පාරේ ඉස්සරහින් මම බොරු වලක් කපලා ඇවිල්ලා මම මඟට වෙලා කියනවා ඔතනින් පාරක් හම්බේ අතුරු පාරක්. ඒ අතුරු පාර හැරෙන්න එපා. කෙලින්ම යන්න. කෙලින්ම ගිහින් අතුරු පාර හැරලා ගියොත් එහම අනිවාර්යෙන් ඒ පාර අලිය කරගෙන ඉන්නවා යනකල් මමත් දැක්ක දැන් මමත් ඒ පාරෙන් ආයේ පාරෙන් යන්න එපා. ඒ නිසා කෙලින්ම මේ පාරේ යන්න. කෙලින්ම යන්න. වැඩි හොයන්න බලන්න එපා. දුවගෙනම යන්න කියලා කියනවා. මේ මොකටද ඔබ බොරු වලට වටන්න. හරි? අංක 1. හැබැයි මම කියනවා මේ කෙලින් පාරේ කොහොමවත් යන්න එපා. දැන් ඔබේ මූණට හම්බෙලා කියන්නේ මේ කෙලින් පාර නම් කොහොමවත් යන්න එපා. අනිවාර්යෙන් බොරු වලක් කවලා තියෙනවා. මේ බොරු වලට අනිවාර්යෙන් වැටෙනවා මේ පාරේ ගියොත්. ඒ නිසා අනිත් පැත්තට යන්න කියලා. දැන් ඔබ අපිට කියනවා අපෝ මේ හැමතිස්සෙම මගේ මූණ ඉස්සරහට ඇවිල්ලාම කිව්වා නේද මං බොරු වලකට වැටෙයි කියලා. කොච්චර කාලකන්නිකමක් තනේ මේක. මගේ මූණ ඉස්සරහටම ඇවිල්ලා මූණ ඉස්සරහම ඇවිල්ලා මූණ දිහා බලාගෙනම කිව්වනේ මං බොරු වලකට වැටෙයි කියලා. සිස් අද ගමන ඉවරයි. අද ගමන ඉවරයි. ඔන්න ඔබ එක කතාව. හැබැයි තව වෙලාවක් කියනවා. අනේ ඉතින් කොච්චර ලොකු උදව්වක්ද කරේ කොහොම හරි මාව මේ බොරු වලින් බේරන්න නැගලන්නවා. කොච්චර සුබ කතාවක්ද මේක. ඉතින් මට මෙවැනි කල්යාණ මිත්‍රෙක් හම්බුණා කියන්නේ කොච්චර සුබයිද? නැත්නම් ඔබ අනිත් පැත්තට මේක කියන එකට කියනවා මේ මාව මේව කෙලින් පාරේ යන්න ගියාට පස්සේ මොන අසුබ කතාවක්ද මේක මාව බොරු වලට දාන්නනේ මේ අසුබේ හදන්නේ. මෙහෙම කියනවා. දැන් බලන්න. ඔබ බොරු වලට දාන්න හදපු කෙනාද හොඳ? නැත්නම් ඔබ බොරු වලින් බේරන්න හදපු කෙනාද හොඳ? ඒත් මේ දෙන්නයි කතාව ගත්තාම අපිට අසුබයි කියලා හැඟෙන්නේ. ඉස්සරහට යන්න එපා බොරු වලට වැටලා මැරෙයි කියලා කියපු කෙනාව. මූ මම මැරෙයි කියලා කිව්වනේ කියලා. හැබැයි අනිත් කෙනා ඔබට කියනවා නෑ නෑ මේ අතුරු පාරේ යන්න එපා කොහොමද? මේ කෙලින් පාරේ යන්න කියලා. ඔබ මැරෙයි කියන්නේ නෑ යා. එයා කියන්නේ ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙයි කෙලින් පාරේ ගියොත්. අන්න ඔබට ජීවිතය දෙන්න හදනවා බොරුවේ මුලාවෙන්. අන්න. ඔබ ලෝකෙ හිතනවා අන්න ඒ කෙනා හොඳ කෙනෙක් කියලා. අන්න එන බොරු වල හදපු කෙනා. අන්නේ බොරු වලේ අයිතිකාරයා හොඳ කෙනෙක් කියලා ඔබ හිතනවා. හැබැයි මතක තියාගන්න. ඔබ සර්ව අසුභවාදී කියන බුදුදහම තමයි මේ ලෝකෙ මේ විදිහට තියෙන කියන්න තේරෙන්නේ කොයිතරම් වටින දෙයක්ද කියලා කියන්න තේරෙන්නේ. මේක කොයිතරම් ශ්‍රේෂ්ඨද මේක කොයිතරම් ජේෂ්ඨද කියලා කියන්න තේරෙන්නේ. හැබැයි දන්න එකම කාරණාව ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්මතාවන් එක් කරපු දේ තමයි මේ බුද්ධ ශාසනය කියන එක. එනිසා මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කල්පනා කරන එක නම් අසුභ කියන්නේ අසුභෙහි කියන්නේ ඔබට ලොකු තැනක වැරදුනා. ඔබ හිතා ගන්න බැරි තැනක ඔබ පැටලුණා. හරි ඔබව හිතා ගන්න බැරි විදිහට මුලා කරවලා තියෙනවා මේ වෙද්දි. ඔබ හිතනවා නම් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් කියන්නේ මේ ලෝකයේ තියෙන අසුභවාදී දේවල් කියලා. මිනිස්සු يعني ටිකෙන් ටික මිනිස්සු මෙච්චර පිරෙහෙන්න හේතුවක් සමහර විට ඒක. මිනිස්සුන් ගාවින් අනිත්‍ය කියන්නේ මොකද්ද දුක කියන්නේ මොකද්ද අනාත්ම මගේ පින්වත් මිනිස්සු අනිත්‍ය කෙනෙක් ගන්නවා. අනිත්‍ය කියලා කියන්නේ මේ හැම දෙයක්ම ලෝකේ තියෙන නෑ ඒක තමයි අනිත්‍ය. හරිද? දුක කියලා කියන්නේ මේ ලෝකේ තියෙන කිසි දුකක් ඒක තමයි දුක. අනාත්මය කියලා කියන්නේ අපිට ඕන විදිහට මේක ක්‍රියාත්මක කරන්න බෑ ඒක තමයි අනාත්මය. හරිද? හරිද දැන් ඔබ එකකින් තමන්ට එන්න ඕනේ ඥානය ආවද? ඒ නිසා තමයි ඔබට කියන්නේ දැන් ඔබට මේකෙන් ආයතු ඥානය ඇවිල්ලා නෑනේ. නිකන් වචනින් ඔබ අහලා තියෙන හින්දා ඔබ අනාත්මය ගැන නිකන් ඔය ධර්ම දේශනාවකින් පොඩි කෑල්ලක් කනවා කියලා තියෙන නිසා ඔබ ඒ ගැන මහා විචාරයෙන් කියන මම අනාත්මය ගැන දන්නවා. මම අනාත්මය ගැන මම අනාත්මය දන්නේ මේ විදිහට මම අනාත්මය දකින්නේ මේ කෝණේ තමන්ගේ කෝණයත් විග්‍රහ කරනවා. මෙලෝ දෙයක් තන්නතු අර වචනේ විතරක් අරගෙන ඒ වචනෙට හඬ කවන මිනිස්සු ඒ වචනෙට හඬ කවන කාටුන් චරිත සමා වෙන්න. කියන්නේ මේ අනේ වචනෙට හරි හඬ කවන කාටුන් චරිත තමන් දැකපු තමන් අනාත්මය දකින්න කෝණයත් විස්තර කරන්න හදනවා. මොන කෝණයක්ද මගේ පින්වත්නි ඔබ තාම හරියට මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක සාර අසුභවාදීද නැද්ද කියලා හොයාගන්න බැරි ඔබේ කෝණය කොහොමද විග්‍රහ කරන්න අනිත්‍ය ගැන?
ඔබේ කෝණය කොහොමද විග්‍රහ කරන්නේ අනාත්මය ගැන? ඔබේ කෝණය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ දුක ගැන? ඔබ දුක කියලා හිතන් ඉන්නේ මේ ලෝකේ හක්කක් පොඩි වෙලා, මූණක් පොඩි වෙලා, මූණ කටක් නැතුව, ලයිට් කණුවක වැදිලා බයික් ගිහලා මැරෙන්න වෙන එක ගැන. ඔබ දුකක් කියලා මේ ලෝකෙ මෙනෙහි කරන්නේ. හරි. ඔබ දුකක් කියලා මේ ලෝකෙ මෙනෙහි කරන්නේ කොහේ හරි වැටිලා තුවාල වෙලා ඒ තියෙන තුවාල වේදනාව. නැත්තම් පිළිකාවක් හැදලා පිළිකාව වේදනාව. ඇයි? ඔබට මතක්ුන්නේ නැද්ද අනිත්‍ය අනාත්මය කියන්නේම දුකක් කියලා? අනිත්‍ය අනාත්ම කියන ලක්ෂණම දුකක් කියලා අපිට තේරුන්නේ නැද්ද? ඔබ ගාව දිරණ ලක්ෂණේ තියෙන කල්, ඔබ ගාව ඔබේ වසඟේ නැති ලක්ෂණේ තියෙන කල්, ඔබ ටිකෙන් ටික අනිත්‍ය වීමේ ලක්ෂණය ඔබ ගාව තියෙන කල්, අනේ ඒක දුකක් කියලා අපිට තේරුන්නේ නැද්ද? ඒක දුකක් මගේ අම්මේ තාත්තේ. එතකොට අන්නේ ඒක ඇතුළට තමයි අනිත් හැමදේම අපිට දාගන්න. අපි ලැඩෙන එක අපිට නවත්තන්න බෑ. හරි. ඔබ කවදාකවත් ඔබට පුළුවන්ද? දැන් මේ ළඟදී වෙච්ච හොඳම සිදුවීමක් අහන්න දකින්න හම්බුණා. ඔය පිට රටක් රාජ්‍යයක් හොල්ලගෙන ඉඳපු රජිනක්. කෝ මේ ළඟදී මැරිලා ගියා. දැන් ඒ යන ගමනට ඒ මැරිලා ගිය ගමනට එයා මේ එංගලන්තේ රජිනිය. එයා මෙච්චර තේජස් පතුරන් හිටියාය. එයාට මෙච්චර ගාඩ් එකක් තිබුණා. එයාට මෙච්චර ආරක්ෂාවක් තිබුණා කියන එක වැදගත්ද? එයාට ඒක වැදගත් වුණාද මරණෙදි? නෑ. රාජකීයන් සියලු දෙනා වට වෙලා හිටියලු. ඉතින් එයා ගමන ගිහින් එතනින් එහා පැත්තේ වෙච්ච දේවල්, එතනින් එහා පැත්තේ වෙච්ච දේවල් ගැන අද ලෝකෙින් කවුරුත් දන්නේ නැහැ. සමහර විට ඒ රටවල් රාජ්‍යයන් අපි තු මිනිස්සෙක් නා කියලා පෙන්නේ නැහැ මගේ පින්වත්. කවමදාකවත් එහෙම මැරලා ගිහින් ආපහු මිනිස්සෙක් වෙනවා කියන එක මම හිතන්නේ කොච්චර දුර්ලභ දෙයක්ද කියලා. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතය අන්න ඒකයි අපි කියන්නේ කුසල් දහම් වඩන නොපමාව කුසල් දහම් රැස් කරගන්න කියලා අපි ඒකයි කියන්නේ. හරි. එහෙනම් ආපහු මනුස්ස ජීවිතයක් ලැබෙයිද කියලා අපිට කවදාකවත් කියන්න බෑ. දැන් ඊට පස්සේ ඔන්න මැරුණා කියලා ලෝකයක් දැනගත්තා. ලෝකයක් ගරු සත්කාර කරන්න පටන් ගත්තා. ලෝකයක් ඒ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. දැන් ගිහිල්ලා බල්ලෙකුගේ කුසේ ඉපදිලා ඉන්නවද කියන එක සමහර විට ඔබට මට කවදාවත් නිශ්චය කරන්න බෑ. සමහර විට මිනිස්සෙක්ම වුණත් ඒ රජින තමන්ගේ පාලන සමයේම දාපු යම්කිසි නීතියක් නිසා, හරි, යම්කිසි රජයට පනවූ යම්කිසි නීතියක් නිසා, තමන්ගේ රාජ්‍යයට පනවූ යම්කිසි නීතියක් නිසා අද මව් කුසේ ඉන්නේ දරුවත් සමහර විට දුක් විඳිනව වෙන්න පුළුවන්. සමහර විට ඉපදුනාට පස්සේ දරුවා දුක් විඳින නියමිත වෙලා ඉන්න වෙන්න පුළුවන්. සමහර විට මේ රජිනම් පනවපු යම් නීතියක් නිසා, තමන්ගේ පෙර ජීවිතයකම තමන් පනවපු නීතියක් නිසා තමන් මේ ජීවිතේම ආපහු මේ වේදනාව විඳින්න පුළුවන්. ඒතර ගත්තාම එතනින් එහා පැත්තේ රාජකීයයන් දැකලා ඒකට තලන ඇති වෙලා මේකයි. ලෝභය ඇති වුණොත් රජාද ගෝලයාද සිටුතුමාද සෙම්පතියද කියලා වැඩක් නැහැ. ලෝභය ඇති වුණා නම් ඒක ලෝභයම තමයි. හරියට කෙස් කියන එක, ලොම් කියන එක, නිය කියන එක, කෙස් ලොම් නිය කියන එක කාගේ ගත්තත්, හරි, රජාගේ ගත්තත්, රජාගේ පුතාගේ ගත්තත්, ඒ පුතාගේ පුතාගේ ගත්තත්, රජාගේ මුණුබුරාගේ ගත්තත්, රජාගේ ගත්තත්, මේ අත්තල මී මුත්තල මේ කාගේ ගත්තත් කෙස් කියන්නේ කෙස්මයි, ලොම් කියන්නේ ලොම්මයි. ඒක වෙනස් කරන්න ලෝකේ බෑ කාටවත්. ඒක වෙනස් කරන්න ලෝකේ. එතකොට ඒ කෙස් කියන එක එක එකනාගේ එක එක පාට වෙනවා. හැබැයි ඒ කොච්චර පාටමත් කෙස් කියන්නේ ලෝක එක දෙයකට අපි. ලොම් කියන්නේ අපි ලෝක එක දෙයකට. අපි සාමාන්‍යයෙන් මේ වගේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පටවි කියලා කියන්නේ, පටවි ස්වභාවය කියලා කියන්නේ ලෝක එක දෙයකට. අන්න ඒ වගේ. මේ ලෝකයේ මගේ පින්වත්නි ලෝභය කියලා කියන්නේ එක දෙයකට. ලෝභය කියලා කියන්නේ එක දෙයකට. ඒකට පස්සේ මේ එක දෙයක කියලා කියන්නේ ඔබට මේ හපලා කරලා රවුම් කරලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ලෝභය කියලා කියන්නේ එක ස්වභාවයකට. ඒක කාගාව හරි තිබ්බොත් ඒකෙන් අත් වෙන අනිට විපාක ඔබටත් මටත් ඒ විදිහටමයි අත් වෙන්නේ. අද මම ලෝභයෙන් මැරලා ගිහිල්ලා බල්ලෙක් වුණොත් හෙට ඔබත් ලෝභයෙන් මැරුණොත් ඔබත් බල්ලෙක් කියන ප්‍රතිශතය වැඩි. හෙට මම ලෝභයෙන් ගිහිල්ලා ප්‍රේතෙක් වුණොත් ඔබත් මැරලා ගිහිල්ලා ඉවරලා ප්‍රේතෙක් වීමේ ප්‍රතිශතය වැඩි. ඒක තමයි ලෝකයත්. එතකොට අපිට කියන්න බෑ මේ ඉතින් රජෙක්නේ, ලෝකයක් පාලනය කරපු රජෙක්, ලෝකයකට අංශක පතුරන් හිටපු රජෙක්නේ කියලා. අපිට කියන්න බෑ කවදාවත්.
හොඳ තැනක ඇති. ලංකාවට නිදහස දුන්නානේ. ඇයි? මොකෝ ලංකාව කියන්නේ ලංකාව පින්වන්ත රටක් කියන කතාවක්. ලංකාවට නිදහස දුන්නා කියලා මේ ලංකාව ගවපට්ටියක් නෙමෙයිනේ. රජ නිදහස් කරපු. එහෙම නෙමෙයිනේ. ඒකට ලංකාවට නිදහස් දුන්නා කියලා ඒ පිනෙම මොකෝ දිවි ලෝකයන්ට ඒක ලංකාව කියන්නේ ගවපට්ටියක්ද? නිදහස් කරපු. ඒ නිසා මතක තියාගන්න මේ ලෝක ධර්මතාවයන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ට කවමදාකවත් මගේ පින්වත්නි ලෙවල් එකක් නෑ. රජය, සිටුතුමාය, සෙන්පතියාය, පුරවැසියාය කියන නීතියක් නෑ. රාජ්‍ය, සෙන්පති, සිටු, ඇමති, පුරවැසි හැමෝටම මේ ලක්ෂණයන් ලෝකිකයි. ඒකෙදී තමන්ගේ මරණය කරා යන ගමන තමන්ට අතුන් ලබවත් ආවසර නවත්තන්න බෑ. නැත්තම් ඔත්තර තාක්ෂණයක් ඒ රටවල තියෙන්නේ නැද්ද? කොච්චර වෛද්‍යවරු පිරිසක් ඒ රජින ආරක්ෂා කරන්නේ නැද්ද? හොඳම කතාව මම කියන ඔබට ළඟ දැනෙච්ච අහන්න දකින්න හම්බෙච්ච හොඳම කතාව. උදාහරණයක්. එතකොට ඔබ සාමාන්‍යයෙන් අපි මරණ සති භාවනාව වගේ වඩන්න ගත්තාම අපි කල්පනා කරනවා මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තත අහම් මරිස්සාමි. මහා සම්පත්තියට පමිනෙපු මහා සම්පත්තියට ආපු බුදුරජාණන් වහන්සේලා පවා අද වෙද්දි පිරිනිවිලා නම් රහතන් වහන්සේලා පවා අද වෙද්දි පිරිනිවිලා නම් කාතු මාත්සකේ කතා. අපි වෙන්නවුන් ගැන කවර කතාවක්ද මේ ලෝකේ? තවත් මොනවා කතා කරන්නද අපි වෙන්නවුන් ගැන? එතකොට අන්න එවැනි මහා පුරුෂයෝ ගැන කල්පනා කරලා අපි කල්පනා කරනවා අපි ගැන. ඒ වගේ. දැන් ඔබට ළඟදී අහන්න හම්බෙච්ච හොඳ දෙයක්. හොඳම කතාව. උතුම් උදාහරණය තමයි ඔය කතාව. කොච්චර අතුන් ලවා මේ අපේ ආයුෂය කියන එක අද්දන්න පුළුවන් වුණා නම් ඔබ හිතනවද කවමදාකවත් එවැනි කෙනෙක් ජීවිතය අතුන් ලවා අද්දනවද ඉඳී කියලා? නවීන තාක්ෂණය ඔස්සේ ජීවිතය ආපස්සට නොකරකා ඉඳී කියලා? නෑ. අපි කාටවත් මේ ලෝකෙ ස්ථිර වශයෙන් ජීවත් වෙන්න බෑ. අන්න ඒකට කියනවා ලෝකේ අනාත්ම ස්වභාවයෙන් එකක්. ඒකත් ලෝකේ අනාත්ම ස්වභාවය. හරි. අපි hina වෙන්නේ අපිට ඕනි විදිහට කියලා අපි හිතුවට අපි hina වෙද්දී අපි ඔබ කණ්ණාඩියක ඉස්සරහට ගිහින් බලන්න. ඔබ hina වෙද්දී ඔබ හිතන රූපේද ඔබේ තියෙන්නේ කියලා. ඔබ හිතනවට හාත්පස වෙනත් සමහර විට ඔබ ජීවිතේ බලන්නවත් අපිරිය කරන hinaවක් ඔබට තියෙනව වෙන්න පුළුවන්. හරි. කණ්ණාඩි ඉස්සරහට hina වෙලා බලන්න නිකන්. සමහරුන්ගේ කටවල් කංගාව ඇද වෙලා. මෙහෙම එන ඔබ එන් තමන් හිතන දේ නෙමෙයි තමන් ගාව තියෙන්නේ. හැමතිස්සෙම තමන් හිතනවා තමන්ගේ කටහඬ ගැන. තමන් හිත කොච්චර දුවත් ඔබ නිකන් ඔබේ කටහඬ රෙකෝඩ් කරලා පිරිසක් මැද්දේ අහලා බලන්න. ඔබට කොච්චර ඒක එපා වෙනවද කියලා. ඇයි අර තමන්ට අවශ්‍යයි මීට වඩා ලස්සන කටහඬක්. හැබැයි තමන්ට මීට වඩා ලස්සන කටහඬක් ගන්නවා. මේක තමයි තමන්ට තියෙන ඩිෆෝල්ට් කටහඬ. මෙතනින් එහාට තමන් කොහොමද වෙන කටහඬ ගන්න? ඒ තමන්නේ. ඒකට අන්නේ අනාත්ම ස්වභාවය තමන්ට වෙන කවුරුවත් දෙන්න බෑ. තමන්ට ලැබිච්ච පාර්ට්ස් ටිකත් එක්ක තමන්ට තියෙනේවත් එක්ක කොහොම හරි ගැළපීලා ආය යුතුයි. තමන්ට ඒකට ගැළපෙන්න සිද්ධ වෙනවා. තමන් මේ ලෝකේ අනාත්මය කියන ස්වභාවයට සමගාමී වෙන්න සිද්ධ වෙනවා තමන්ට. අන්න එතකොට ටිකෙන් ටික මේ ලෝකයට තමන් අනුගාමී වෙලා නැත්නම් ඔබ ලෝකෙත් එක්ක ගැටෙන්න ගියොත් ලෝකෙත් එක්ක ඔබට ගැටි විතරයි ඉන්න වෙන්නේ හැමදාම. බලන්න මේ ලෝකේ අනාත්මය කියන එක කවුරු හරි කෙනෙක් හරියට දැකලා හරි අන්න ඒ පිළිබඳ දුකේ කලකිරෙනවා නම් අන්න ඒ කෙනාට විසුද්ධියට මාර්ගය වෙනවා අන්නේ කියන කාරණාවම මේ ලෝකේ අනාත්මය කියන දුකට හරි මම අපිට කිව්වේ මේ ලෝකේ ඔබ දුකයි කියලා හිතන් ඉන්න ළමයා මැරෙන එක නම් තමන්ගේ දරුවා මැරෙන එක නම් දැන් ඔබට හිතෙනවා ටික අයියෝ බලන්නකො මේ කටක් කරලා කියන කීමනක් දරුවා මැරෙන එක නම් ළමයා මැරෙන එක නම් කියලා ඈ කොහොමද මෙහෙම කටක් කරලා මේ ස්වාමීන් වහන්සේලා මේ කියන්නේ ළමයා මැරෙන එක නම් දරුවා මැරෙන එක නම් කිසි ඉතක් පපුවක් නැහැ නේ ස්වාමීන් වහන්සේලාට ඔහේ කියන්න ගත්තාම කියනවනේ නෑ අපි බුදුරජාණන් වහන්සේ අනුශාසනාවට අනුව යන ස්වාමීන් වහන්සේලා අපි මේ ධර්ම දේශනාව මෙතන පුටු ඉඳගෙන අපි දන්නවා මේ කැමරාවෙන් එහා පැත්තේ කී දෙනෙක් මේක අහනවද එන්නේ නිසා අපි බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්න උදාහරණය පච්ච වෙක්කිත්තා රාහුල වාචය කම්මං කාතබ්බා පච්ච වෙක්කිත්තා රාහුල කායන කම්මං කාතබ්බා අපි වචනයක් කියන්න කලින් ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඔබට දේශනා කරන්න මොකද අපි දන්නවා
මේ අනාත්ම ප්‍රවාහයකින් මේ අපි අනාත්ම වෙච්ච අපිට හරි හේතු ටික සකස් වුණාම ටිකක් වෙලා මේ බණ කියනවා කියන හේතු සකස් වුණාම ඉබේම නොදැනීම මොනවා කියවීද කියලා අපි දන්නේ නැහැ. ඔය කියන්නේ මගේ කටට බ්‍රේක් නැති වුණා. ඔව් කියන සමහර මිනිස්සු ඇවිත් මාව මට පාලනය ගිලිහුණා. මට මං ගැන හිතා ගන්න බැරි වුණා. ඔය හැමදේම අනාත්ම නිසා Tamanට අහන්න දකින්න හම්බෙච්ච අසරණ ස්වභාවයන්. සරණක් නැති පිටක් නැති ස්වභාවයන් අනාත්ම නිසා අහන්න දකින්න හම්බෙච්ච. එතකොට ලෝකේ මේ මිනිස්සෙක්ට අනාත්මය කියලා කියන්නේ දකින්නවා නම් හරි ලස්සන දෙයක්, කල්පනා කරනවා නම් හරි අපූර්ව දෙයක්. ඒ කියන්නේ තමන් හිතනවා තමන් දැන් බැලුවාය, තමන් කෑවාය, තමන් ඇඳාය, තමන් නැටුවාය. මෙන්න මේක තමන්ට මෙහෙම ආටෝපයක් තමන්ට අටවා ගැනීමත් තමන් හිතලා කරන දෙයක් නෙමෙයි. කොටින්ම කියනවා නම් තමන් හිතනවා මම බැලුවා. මං අහක බැලුවා. මං අහක බැලුවා කියන එක මම ඒකට මම අහක බැලුවාය කියලා පනව ගන්නෙත්. මම අහක බැලුවා කියන එක පනව ගන්නෙත්. අනාත්ම ලෙසමයි. කියන්නේ ඔබ මේ ගැන හරියට මේ පටලව මේ ගැන හිතුවොත් සමහරවිට ඔබ මොලේ විකාර වෙන්න පුළුවන්. ඇයි අනාත්ම ගැන කල්පනා කරලා නෙමෙයි. මේක ඔබට තේරුම් ගන්න ප්‍රඥාවක් නැතුව. නැසෝ තියාගන්න. ඔබට හිතෙනවා එකපාරම. ඔබට හිතෙනවා. කියන්නේ මට හිතුණා ඌව මරාගෙන කන්න. මට හිතුණා ඌට මේ දෙකක් කියන්න. හැබැයි මම පාලනය කරගෙන හිටියා. දැන් මේ පාලනය කරගැනීම සිද්ධ වෙන්නේ දැන් හොඳම දේ. ඔබට උපරිමේ තරහ යනවා. තරහ ගියට පස්සේ ඔන්න ඔබට දැන් මේ මිනිස්සුන්ට දෙකක් කියන්නම හිත. හොඳයින් දෙකක් කියන්නම හිත ඔබේ භාෂාවෙන් කියනවා. හොඳයින් දෙකක් කියන්නම හිත. හැබැයි ඔන්න මේ වෙලාවේ ඔබ ඉස්සරහට එක්ක ස්වාමීන් වහන්සේ නමක් එනවා නැත්තම් බාඳුරණ කියන ස්වාමීන් වහන්සේ නමක් එනවා නැත්තම් ඔබේ අම්මා තාත්තා ඉස්සරහට එනවා. ඔබේ අම්මා තාත්තා පැත්තකින් තියමු. බාඳුරණ ස්වාමීන් වහන්සේ නමක් ඉස්සරහට එනවා. දැන් මොකද වෙන්නේ? බාහිර හේතුන් ටික සකස් වුණා ඔබට මුකුත් නොකිය නොබැන ඉන්න. ඔබ කියනවා මට දෙකක් කියන්නම හිතුණා. හැබැයි මම ස්වාමීන් වහන්සේට උන්නිස එක පාලනය කරගත්තා. තමන් පාලනය කරගත්ත නෙමේ. බාහිර හේතුන් සකස් වුණාට පස්සේ ඔටෝ පාලනය වුණා. ඔටෝ තමන්ව කන්ට්‍රෝල් වුණා. ඒකයි ඇත්ත. මේ ලෝකේ මිනිස්සු දඟල ඉන්නේ හැම දෙයකම හේතු සකස් කරන්න. නේ? තමන්ට සතුටක් අවශ්‍ය වෙච්ච ගමන් තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවා කියන ආරම්මණයන් චක්කු විඤ්ඤාණ ගෝතරණ විදියට අපි ගිහින් පෙන්නනවා. ටක් ගාලා අපි ගිහින් ඔන්න අපි ගිහින් කියලා කියන්නේ මේක දැන් මේ දරුවා කියන එක මතක් වුණාට පස්සේ ඔන්න ඉතින් හිත විසින් මෙහෙවනලද ඔහේ යනවා. ඔහේ යනවා ඉතින් ගිහින් ඉවරලා දරුවා කියන එක බලන්න ඕන නම් ඔන්න දරුවා බලලා ඒ කුෂ්ටෙත් කහගෙන ඔන්න ආපහු දැන් හිතනවා මට ගෙදර යන්න. ආයෙ ගෙදර යන්න ඕනේ කියලා හිතුනහම ආපහු නැගලා ඉවරලා කොහේ හරි බස් එක හරි ආපහු එනවා. බලන්න අර මේ ලෝකේ හැමදේම ඔබ හිතලා බලන්න මේ ලෝකේ හේතුඵල දහමෙන් පිටට දාන්න පුළුවන් මොකද්ද කියලා. මේ ලෝකේ අනාත්ම ස්වභාවයෙන් පිටට දාන්න පුළුවන් මොකද්ද කියලා ඔබ හොයලා කියන්න. පුළුවන් නම් මගේ පින්නත් නිර්වාණය කියන එකත් අනාත්ම භාවයක ප්‍රතිඵලයක් කිව්වොත් මම හිතනවා නිවැරදි කියලා. මේ ලෝකේ අපිත් හේතු සකස් කරපුවාම ඒ හේතුන්ට අනුරූපව අපිට ලැබෙන හරි ලස්සන ප්‍රතිඵලයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. හරි. අන්නේ ලස්සන ප්‍රතිඵලය තමයි නිර්වාණය. ඒතකොට හිතන්න නිර්වාණය කියන එකත් මේකට අයත් නම් මේක ඇතුලේ තියෙන දෙයක් නම් හේතුඵල දහමින් පිට ලෝකේ යමක් තියනවද? මගේ පින්වත් එක වෙන්න විදියක් නෑ කවමදාකවත්. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පවතින්නේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම රඳා පවතින්නේ. එක්ක අනාත්මය ඒ වගේම අනිත්‍ය කියන මෙන්න මේ හේතුඵල ධම කියන කාරණාව මතමයි මේ ලෝකේ තියෙන ඕන දෙයක් පවතින. අපි ගමු අම්මට තියෙන ආදරය කියලා. මිනිස්සු ඉතින් මව්සෙනේ හේ ඔකට එක එක නම් දෙන මාතෘ ස්නේහය, පුත්‍ර ස්නේහය ඔය වගේ බර නම් දාගෙන ටිකක් ලොකුවට මේක ඉතර දැනෙන්න. මිනිස්සු මේකට নানা ආකාර මිනුම් දෙනවා. මව්සෙනේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔය මොන මව්සෙනේ වුණත් හරි හැලුවට ලක් කරලා නෙමෙයි. ඔය මොන මව්සෙනේ වුණත් හරියට හේතු ටිකක් සකස් කරොත් ඔබෙන් අපි ගාවට අපි හේතු ටික සකස් කරලා පෙන්නන්න. ඔබෙන් අපි ගාවට අපි ඔබට අම්මා වෙපා වෙන විදිහේ හේතු ටිකක් සකස් කරලා පෙන්නන්න. පුළුවන් ලෝකේ. ඔබට හේතු ටික සකස් කරොත් වදාපු අම්මනේ කියලා ඔබ උපදවන් ඉන්න ආදරය, ගෞරවය
ඔබ එක ෂණයකින් ඔබ නැති කරන්න පුළුවන්. හේතු ටික සකස් කරා. හේතුඵල දහමින් දුවන ලෝකය, හේතුඵල දහම මත දුවන ලෝකේ මේ සිස්ටම් එක මේ ක්‍රියාවලිය හරියට කෙනෙක් දැනගත්තොත් ඒ කෙනාට මේ ලෝකයේත් එක්ක ජීවත් වෙනවා කියන එක සුළු දෙයක්. මොකද ඵලයට උත්සාහ කරන්නේ නැතුව හේතු ටික ලස්සන සැකසුවොත් අපි තු භාවනාවක් කරන කෙනෙක් කියලා. මේ භාවනාවක් කරන කෙනෙක් ගත්තොත් භාවනාව දෙන පුංචි සමාධි මට්ටමක් ඉපදෙනවා. ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? දෙවනි පාර ආපහු මෙයා භාවනාව ඇතුළේ දුවන්නේ මේ සමාධිය. හැබැයි මෙයා දන්නේ නැහැ මෙයා හේතු ටික සකස් කරාම තමයි මෙයාට මේ සමාධිය කියන ප්‍රතිඵලය ලැබුණේ. ඒ නිසා මම කරන්න ඕනේ ආපහු මේ අවශ්‍ය හේතු ටික සකස් කරන එක. නැතු ඵලයට උත්සාහ කරන එක නෙමෙයි. ඔබ කරන්නේ ලෝකයේ ඵලයට උත්සාහ කරන එක. ඔන්න ඔබ මොකක් හරි ෆොටෝ එකක් අරගෙන ඉවරලා අපි තුඹ ෆොටෝ එකක් එඩිට් කරන්න ගත්තා කියලා. ඔබ ෆොටෝ එකක් අරගෙන මම මේ ෆොටෝ එක වගේ මේක එඩිට් කරනවා කියලා හිතාගෙන ඔන්න ටග් ගාලා මේ අර ෆොටෝ එක විදිහට අපි මේක හදන්න දඟලනවා. නෑ. ඔබ උත්සාහ කරන්නේ ඵලයක් බලාගෙන ඒ ඵලය ලබා ගන්න. නෑ. ඔබ කවුරු හරි ෆොටෝ එක එඩිට් කරපු කෙනෙක්ගෙන් අහන්න මේකේ මේ කොහොමද ඔබ හේතු ටික සකස් කරේ? කොහොමද මේකේ මේ කලර් ටික හැදුවේ? ඈ කොහොමද මේක මේ දාගත්තේ? කොහොමද මොනවද මේකට ඇඩ් කරේ? අර තමන් මේක ගියපු පාර, මේක ගියපු පාත් එක නැත්නම් මේක ගියපු හේතුඵල දහම. මේකට සකස් කරපු හේතුන් ටික දැනගත්තොත් ඔබට පුළුවන් මේ විදිහ ෆොටෝ එක එඩිට් කරගන්න. නැත්නම් ඔබ ප්‍රතිඵලයට වෙහෙසෙනවා නම් මතක තියාගන්න කවමදාකවත් ඔබට මේ ලෝකේ කිසිම දෙයකින් ප්‍රතිඵලයක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. හරි. මිනිස්සු කරන්නේ භාවනාවට ඉඳගෙන මම කොහොම හරි දැන් මේ රහත් වෙලා තමයි නැගිටින්න ආයෙත් දන්නවනේ මම කොහොම හරි මේකෙන් රහත් වෙලා තමයි නැගිටින්නේ කියලා ඉඳ ගන්නවා. අනේ ඉතින් මෙහෙම ඉඳගත්ත මිනිස්සු කාටවත් නොකියාම මම කියන්නේ මම මෙහෙම ඉඳගෙන තියෙනවා. හරි. මම රහත් වෙලාම තමයි නැගිටින්නේ. දන්නේ නැති කාලේ. ඒ කියන්නේ අඩුම නිවන කියන්නේ නිර්වාණය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති දවස්වල. නිකන් මේවා වචනින් විතරක් අහගත්ත කාලයක් අපිටත් තිබුණා. මේවා වචනින් විතරක් දරාගත්ත කාලයක් අපිටත් තිබුණා. ඒතර අපිත් ඒ දවස්වල හිතාගත්තා හරි ඉතින් මේ පාර නම් ඉවර වෙද්දි නැගිටලා මේක ඉවර කරලාමයි නැගිටින්නේ. නිර්වාණය කියන එක අපි සුළුවෙන් තැක්කුවා. අපි හිතුවා බුදුරජාණන් වහන්සේ ගහක් ගලක් මුලට ගිහිල්ලා ඉඳගෙන ඉවරලා දුෂ්කර ක්‍රියා කළා භාවනා කරා වගේ දුෂ්කර ක්‍රියා කළා මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අපි එහෙම කියන්නේ. ඇත්තටම මේ කතාව ඇත්ත. ඒක වෙන කතාවක්. හැබැයි අර අපි ප්‍රතිඵලයට වෙහෙසෙන නිසා අපි මේ ලෝකෙත් ඉන්න ඵලයන් ගැන කල්පනා කරන නිසා අපේ හේතුඵල දහම ලෝකෙ අමතක වෙලා. ඇයි මතක නැන්ද බුදුරජාණන් වහන්සේත් කළේ අවශ්‍ය හේතු ටික සකසපු එක. බුදුරජාණන් වහන්සේත් මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් කියන හේතු ටික දැක්කට පස්සේ අන්නේ හේතු ටික වැටුණාට පස්සේ අන්නේ හේතුන්ට අනුරූපීව තමයි අබිනිෂ්ඨෝණය කියන එක සිද්ධ වුනේ. වෙන 아무තු මැජික් එකකින් නෙමෙයි. ඇත්ත පාරමිතා දම් කියන එක වෙන කතාවක්. උන්වහන්සේ පෙරම් පුරාගෙන ආව කියන එක වෙන කතාවක්. හැබැයි මතක තියාගන්න අන්නේ පාරමිතාවන්ට පවා ඉඩහසල සැලසුනේ මෙන්න මේ හේතු ටික වැඩිච්ච නිසා. සමහරට මේ පාරමිතාවන් නිසාම මේ හේතු ටික අස්සන ගැලපුණා වෙන්න පුළුවන්. බලන්න. හේතු ටිකයි ගැලපෙන්නේ. ඵලයක් ලැබෙනව නෙමෙයි. ඔබ අනේ මගේ දරුවා ශිෂ්‍යත්ව පාස් වේවා කියලා කොච්චර දෙවිවරු 10 ගානකට ගිහිල්ලා ඔබේ මුළු සේසතම දේවාලයකට පූජා කරලා යද්දත් වැඩක් නැහැ. අඩුම ඔබේ මුළු සේසතම පූජා කරලා බුදුරජාණන් වහන්සේ ගාව වැඳ වටුනත් වැඩක් නැහැ. ඔබේ දරුවා විභාගෙ ලියන්න ගියේ නැත්තම්. ඔබේ දරුවා විභාගයට පාඩම් කරනවා කියන හේතු ටික ඔබේ දරුවා විභාගයට ගිහින් ලියනවා කියන හේතු ටික ඔබේ දරුවා මේ ටික මතක තියාගන්නවා කියන හේතු ටික යම් තරමකට හෝ ප්‍රැක්ටිකල් නැත්තම් ඔබට කොහෙද මගේ පින්වත්නි කියන්නේ විභාගේ පාස් වෙන්නේ කොහොමද ඔබ විභාගේ නොලියා එහෙම පාස් වෙන්න ඉතින් ක්‍රම තියෙනවා ඉතින් හැබැයි අපි නම් එහෙම ක්‍රමයක් අහලා නැහැ අපි දන්නේ නැහැ එහෙම ක්‍රමයක් දෙවියන් ගාවේ යද්ද කියලා බුදුරජාණන් වහන්සේ ගාවේ යද්ද කියලා විභාගේ පාස් කරගන්න බෑ ඒකට ක්‍රමවේදය අවශ්‍ය හේතු ටික සකස් කරන්න ඔබේ දරුවට ඉස්කෝලෙන් ලැබෙන අධ්‍යාපනය මදි නම් කියන්නේ බෝධි පූජාවක් තියලා බුද්ධ පූජාවක් තියලා පිරිත්තුවක් ගෙට ගහලා දරුවගේ හිතට ශක්තියක් ගෙනල්ලා දෙන්න. ඒක වෙන කතාවක්. හැබැයි එතනින් නවතින්න ඔබේ දරුවට ඉස්කෝලෙන් කියලා දෙන එක මදි නම් ඒක මදි නම් ඔබ අමතර පන්තියක් දාලා දෙන්න. ඒකයි කතාව. පන්සලේ බුද්ධ පූජාව කියන්නේ ළමයාට දාලා තියෙන අමතර පන්තියක් කියලා හිතන්න එපා. පන්සලේ බුද්ධ පූජාව බෝධි පූජාව කියලා කියන්නේ ළමයාට ඒ ගමනට ළමයාට හිතට ලැබෙන ශක්තියක්. ඒ ළමයාව ධෛර්යමත් කිරීමක්. ඒ ළමයාට විභාගයට ලස්සනට මුහුණ දෙන්න පුළුවන් විදිහේ හේතු ටික සකස් කිරීමක්. ආශිර්වාදයක් මිසක්. ආශිර්වාද අස්සසිල්ලක් මිසක්. අමතර පන්තියක් නෙමෙයි බුදු පූජාව කියන්නේ.
පිරිත් නූල කියලා කියන්නේ අමතර පන්තියක් නෙමෙයි ළමයාට. අවශ්‍ය හේතු ටික ලස්සනට සකස් කරලා බලන්න. ඊට අනුරූපීව ඔබට ප්‍රතිඵලයන් ලැබෙයි. ඒ නිසා ඔබ ලෝකේ බලාපොරොත්තු නොවිච්ච කවදාකවත් ඔබ නිකන් මේ හිතුවේ නැති විදිහේ ඔහේ හේතු ටිකක් සකස් කරලා බලන්න. ඉතින් ඔබට අල්ලපනල්ලේ ඔහේ හේතු ඔහේ ප්‍රතිඵලයක් ලැබෙයි. එලොටත් නැති මෙලොටත් නැති. එහෙම චරිත ජීවත් වෙනවා ලෝකේනේ. ඔහේ ඉතින් කියන එකක් තේරුම් ගන්නත් බෑ. ඉඳ ගන්න කියපුවම ඉඳ ගන්න බෑ. හිට ගන්න කියපුවම හිට ගන්න තේරෙන්නේ නෑ. යන්න කියපුවම යන්න තේරෙන්නේ නෑ. අතු ගාද්දි පොඩ්ඩක් පැත්තකට අයින් වෙන්න තේරෙන්නේ නෑ. අර හෙටත් නැති මෙහෙටත් නැති ජීවිත. සමහර විට අම්මලා ඔහේ නිකන් අල්ලපනල්ලේ සකස් කරපු හේතු නිසා සකච්ඡිත ප්‍රතිඵල. අම්මලා තාත්තා. දැන් අම්මලා තාත්තලා නිවැරදි ටාගට් එකකට තමන්ගේ අවසාන ප්‍රතිඵලයක් ඔළුවේ තියාගෙන යම් කිසි මට්ටමකින් හරි මේ හේතු ටික සකස් කරා නම් අන්න ලස්සන ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මගේ දරුවා ලොකු වෙද්දි මම මෙවැනි තැනකට ගෙනියනවා කියලා හිතාගෙන අඩුම දරුවව ඉංජිනේරුවෙක් කරනවා කියලා හිතාගෙන දැන් මෙහෙමයි. ගොඩක් අම්මලා දැන් ඔය ඉංජිනේරුවෙක් කරනවා අරකෙක් කරනවා මේකෙක් කරනවා කියලා තන් හිටියට මෙයාලගේ මෙහිනේ සඵල වෙන්නේ නැහනේ ගොඩක් දුරට. හැම දරුවම ඉංජිනේරු වෙන්නේ නැහනේ. සමහරු මේ ඉංජිනේරුන්ට බත සපයන ගොවියෝ. හරි. එතකොට මගේ දරුවව මම ලෝකෙට වැඩක් ඇති කෙනෙක් කරනවා කිව්වනම් මගේ පින්වත් ගොවියෙක් වුණා කියන කොච්චර වැඩක් කරන කෙනෙක්ද? ඉංජිනේරුවෙක් වේවා, ડોක්ටර් කෙනෙක් වේවා, කාලේ ඇඳලා ඉන්නේ මේ ගොවිය සපයන බතෙන්. හරි. එතකොට මේක මේ ගොවියෙක් වුණාද, ඉංජිනේරුවෙක් වුණාද, ડોක්ටර් කෙනෙක් වුණාද කියන එක නෙමෙයි. දරුවව මම හදන්නේ ලෝකෙට වැඩක් කරන කෙනෙක් කරන්න. ඒතර ලෝකෙට වැඩක් කරන කෙනෙක් කියන්නේ ඉංජිනේරුවෙක් වේවා, ડોක්ටර් කෙනෙක් වේවා මේ හැමෝම ලෝකෙට වැඩක් කරනවා. ඒ වගේම තමයි. මේ හැමෝම කාලා ඇඳලා ඉන්නේ ගොවිය නිසා. ඒතර ලෝකෙට ගොවිය අවශ්‍ය නැද්ද? ඔබ හිතන්න එපා අනේ ඉතින් මං කොච්චර හේතු සකස් කරත් මට ලැබුණේ අවසානයට අනර්ථකාරී ප්‍රතිඵලයක් නේ. මට ලැබුණේ ඒකට වෙනස් ප්‍රතිඵලයක් නේ. ඇත්ත එහෙම ලැබෙන්න පුළුවන්. මොකද ඔබ හරියට හේතු ටික සකස් කරලා නැහැ. ඔබ මේ ජීවිතේ කොච්චර හේතු සකස් කරත් මතක තියාගන්න. ඔබට මෙහෙම හේතු ටික සකස් කරලා ලස්සනට ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නම් මේ ලෝකේ අනාත්මය කියන එක තවදුරටත් බොරුවක් වෙනවා. නෑ මේ ලෝකෙත් අනාත්මය කියන එක පරම සත්‍යයක්. මේ ලෝකේ පෙර ජීවිතවල Taman සකස් කරපු හේතුන් නිසා සමහරට අදටත් ඔබේ ට්‍රේන් එක ටිකක් ඉස්සරහට යනවා. ඔබ ටිකක් දුර තියා ගහපු බ්‍රේක් එක ඔබ කෝච්චි කලින් ආපු එක නිසා ස්ටේෂන් එක පාස් කරලා යන්න පුළුවන්. නිසා හරියට බලන්න ස්ටේෂන් එක ගාවින් නවතින්න නම් කොයි හරියෙන් මම බ්‍රේක් එක ගහන්න ඕනේද? ස්ටේෂන් එකට කොච්චර දුරක් තියලා මම බ්‍රේක් එක ගහන්න ඕනේද කියලා දැනගෙන මේ ලෝක හේතුඵල න්‍යාය කියන මේ සිස්ටම් එක හරියට කෙනෙක් දැනගත්තොත් හරියට කෙනෙක් මීට කරගත්තොත් ඒ කෙනාට මේ ලෝකේ ජීවත් වෙනවා කියන එක මේ ලෝකය ඇතුළත තමන්ගේ ජීවිතය ගත කරනවා කියන එක මගේ පින්වත්නි තාමත් සුළු දෙයක්. يعني එයාට මේ ජීවිතය තවදුරටත් පීඩාකාරී දෙයක් නෙමෙයි. හරි පහසු දෙයක්. මොකද එයා දන්නවා මේ ලෝක සිස්ටම් එක. මොකද එයා දන්නවා හේතුන් නිසා ප්‍රතිඵලයන් හටගන්න බව. ඒ ඵලයන් අපිට වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න පුළුවන් අපි දාන හේතුන්ටමයි. හේතුන්ට අනුරූපීවමයි ලෝකේ ප්‍රතිඵලයන් සකස් වෙන්නේ. කර්මස්ථානයක් වඩන්න ගත්තා. අපි හිතමු අසුභ භාවනාව කියලා. අරවා පිළිකුල් කියන හැඟීම ඔලුවට දාලා අන්නේ හේතු ටික සකස් කරනවා. සකස් කරාට පස්සේ පිළිකුල් හැඟීමකින් ප්‍රතිඵලය අපේ හිතේ ඉපදිනවා. මනසට භාවනාව ගන්න. මේ අපි මැරෙනවා කියන මේ අවශ්‍ය හේතු ටික අවශ්‍ය ඩීටේල්ස් ටික අපිට ඇතුළට දත්ත ටික ඉන්පුට් කරාට පස්සේ අවුට්පුට් එක විදිහට අපිට සති සංවේග ඥාන උපදිනවා. හරි. විදර්ශනා භාවනාවක් ගත්තත් මේ කුමන භාවනාවක් ගත්තත් හේතුඵල ධර්මයට න්‍යායට හේතුඵල න්‍යායට අනුගාමීව හේතුඵල න්‍යායට සමගාමීවමයි මේ ලෝක ක්‍රියාත්මක වෙන්නේ. හරි. කර්මස්ථාන දේශනාවක් ඕනේ දෙයක් අරන් බලන්න. ස්වාමීන් වහන්සේ නමක් විසින් දේශනා කරපු ඕනේ ධර්ම දේශනාවක් අරන් බලන්න. හැම ධර්ම දේශනාවකම තියෙන මේ හේතුඵල න්‍යාය. එනිසා මතක තියාගන්න ඔබටත් මටත් කවමදාකවත් මේ හේතුඵල න්‍යාය ඉක්මවන්නත් බෑ. මේකත් එක්ක සැසඳිච්ච අනාත්මය කියන ස්වභාවය ඉක්මවන්නත් බෑ මේ ලෝකෙ ඔබටත් මටත් කවදාවත්. ඔබත් මමත් ඒකට අනුගත විය යුතුයි. මේ පවතින ලෝකයේ කියලා මම අදහස් කරේ සම්මුතිය. මේ පවතින ලෝකයට අනුගාමීව සමගාමීව මේකත් එක්ක මේ දුවන රේස් එක දුවන්නේ නැතුව මේකත් එක්ක යන ගමන පාඩු යනවා කියන එක මගේ පින්වත්නි හේතුඵල ධම න්‍යාය හරියට දැනගත්ත කෙනෙක්ට නම්
කිරි පැණි කනවා වගේ. එච්චර සුළු දෙයක්, එච්චර සුළු පටු දෙයක්. ඇයි? එයා දන්නවා මේ ලෝකේ ඊළඟ සිස්ටම් එක. එයා දන්නවා මේ ලෝකේ ගානට හේතු ටික සකස් කරොත් නම් ප්‍රතිඵලයට නෙමෙයි වෙහෙසෙන්න ඕනේ. මං වෙහෙසෙන්න ඕනේ මේ ලෝකේ හේතුන්ට. මං අවශ්‍ය හේතුන් ටික සකස් කරාට පස්සේ මට ප්‍රතිඵලය කියන එක ලැබෙනවමයි. එතකොට ඒකට මට අවශ්‍ය නැහැ කාගේවත් උපදෙස්. මම දන්නවා මේ ලෝකේ අනිවාර්යෙන් හේතුන් මොකද්ද සකස් කළ යුතු හේතුන් කියලා. එතකොට මට මගේ ජීවිතේ මට ස්වයං හික්මීමක් නැත්තම් මං ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඒ ගුරුවරයාගෙන් උපදෙස් ගන්න. ඒ කියන්නේ මම අර ගුරුවරයෙක් ගාවට යනවා කියන්නේ මම අවශ්‍ය හේතුන් ටික සකස් කරනවා. අන්න ප්‍රතිඵලයක් විදිහට මගේ ජීවිතය හැදෙනවා. මම මට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තිබ්බොත් මම ගුරුවරයාට ඒක දැනුවත් කරනවා. හරි? ඔන්න හේතු ටික සකස් කරලා ගුරුවරයාට දැනුවත් කරා. ඔන්න ගුරුවරයා විසින් ආපහු මට ලස්සන හේතු ටික සකස් කරලා දුන්නාම මගේ ජීවිතය උපත් වෙනවා කියන ප්‍රතිඵලය සකස් වෙන්නේ ඉබේටමයි. පින්වත්නි බලන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් අපි ලෝකේ අහපු දකපු ලස්සනම කාරණාව තමයි සර්ව සුභවාදී නෑ. සර්ව සුභවාදී වෙච්ච සර්ව සුභවාදී කියන්නේ මගේ පින්වත්නි කියන්නේ මේක හරිම අරම අත්තිකිලමතානියෝගයත් කාමසුකල්යානියෝගයත් මැද කියන්නේ ඒ වගේ අරම කාමසුකල්යානියෝගේ නෙමෙයි. ලෝකේ සියලු ආකාරයෙන් සුභ වෙච්ච. හරි. බුදුදහමේ සර්ව සුභවාදී කියලා එකක් නැහැ. හැබැයි මේ ලෝකේ මිනිස්සෙක්ට සුභ ලෙස කල්පනා කරනවා නම් සුභයි කියලා කල්පනා කරනවා නම් නිවැරදි මනසිකාරයන් වෙච්ච අසුභ භාවනාවන් මනසති භාවනාවන් වගේ භාවනාවන් අපිට මගේ පින්වත්නි මේ ලෝකෙ ලැබිච්ච බුද්ධ ශාසනයක් එක්ක ලැබිච්ච හරි අනර්ථගමත් ප්‍රතිඵලයන් හේතුඵල ධම්ම න්‍යාය කියලා කියන්නේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අපි ඉගෙන ගත්ත හරි ලස්සනම කතාවක්. අනාත්ම ස්වභාවය කියලා කියන්නේ මේ අනාත්ම ස්වභාවය ගැන නම් විස්තර කරන්නේ මේ සමා වෙන්න මේ අනාත්ම ස්වභාවය ගැන නම් නෙමෙයි විස්තර කරේ. මේ ඔබට මේ ලෝකයේ පවතින තත්ත්වය ගැන ලෝකයේ තුල ජීවත් විය යුතු මේ ලෝකයට අනුගත වෙලා කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ කියන කාරණාව ගැන මොකද්ද ලෝකයට අනුගත වෙනවා කියන එක ගැනයි ඔබට මේ දේශනා කරේ. මොකද්ද ඔබ ලෝකයට අනුගත වීම කියන එක පිළිබඳවයි ඔබට මේ දේශනා කරේ. එනිසා හිතන්න එපා මේ අනාත්ම ස්වභාවය ගැන දේශනා කරා කියලා. මේ අනාත්ම ස්වභාවය ගැන නෙමෙයි. මේ ඔබ ලෝකයට අනුගත විය යුතු ක්‍රියාපටිපාටි. මේක ඇතුළේදී ඔබට මගේ පින්වත්නි මේ ට්‍රැක් එකකින් එළියට නම් පයින්න පුළුවන් කමක් නැහැ කවමදාකවත්. ඔබ මේකෙන් හැංගිලා ඉඳි. හැබැයි මේ ට්‍රැක් එකකින් ඔබට එළියට පයින්න බෑ කවදාවත්. ඔබ මේ ට්‍රැක් එක ඇතුලේ ඔබ මේ පාත් එක දිගේ යා යුතුයි. ඔබ මේ රේස් එක දුවන දහවකෙක්. ඔබට මේ රේස් එකේ මග නවතින්න බෑ. ඔබ මේ රේස් එකේ මේ ගමන යා යුතුයිමයි. ඔබ මේ රේස් එකේ මේ ගමන පුළුවන් තරම් දුරට කන්ටිනියු කළ යුතුමයි. ඉතින් මගේ පින්වත්නි ලෝකයක් අනාත්ම වෙච්ච ලෝකයක හේතුඵල න්‍යාය මත දුවන ලෝකයක ජීවත් වෙන අපි දැනගත යුතු කාරණාවක් තමයි මේ ලෝකය අපිට හේතුඵල න්‍යාය කියන සිස්ටම් එකකින් එළියට කවමදාකවත් පැනගන්න බෑ කියන එක. උත්සාහ කරන්නත් එපා. උත්සාහ කරපු අය මේ ලෝකෙ ඉන්නවා. හැබැයි කාටවත් මේකෙන් පැනගන්න බැරි වුණා. එහෙනම් ඔබ විතරක් නෙමෙයි මහා ශාස්ත්‍රඥ වහන්සේලා වෙච්ච මහා ප්‍රඥා වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේලා පවා මේ හේතුඵල න්‍යාය කියන සිස්ටම් එක ඇතුලේ ඉදිව්වේ. මේ හේතුඵල න්‍යාය කියන සිස්ටම් එක ඇතුලේ ධර්ම දේශනා කරේ. අසුබයට අවශ්‍ය හේතු ටික වැට්ටුවා. මරණ සතියට අවශ්‍ය හේතු ටික වැට්ටුවා. නිබ්බිදාවට අවශ්‍ය හේතු ටික වැට්ටුවා. මිනිස්සු නිබ්බිදාවටපත් වුණා. මිනිස්සු මරණ සතිය ඉපදුවා. මිනිස්සු අසුබේ ඉපදුවා. පිළිකුල ඉපදුවා. මිනිස්සු මේ ලෝකෙන් එතර වුණා. හරි. මේ මහා ප්‍රඥාන් වහන්සේලා පාවිච්චි කරේ භාවිත කරේ මේ කියන ලද හේතුඵල න්‍යාය. මේ කියන ලද හේතුඵල ක්‍රියාපටිපාටිය මිසක් වෙන දෙයක් නෙමෙයි. වෙන මැජික් එකක් නෙමෙයි. ඉතින් මගේ පින්වත්නි අද දවසේ මේ ධර්මානුශාසනාව සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ සජීවී විකාශය ඔස්සේ ඔබ ශ්‍රවණය කරා නම් මම හිතනවා ඔබට වැටහෙන්නේ නැති ලෝකයේ හේතුඵල න්‍යාය කියන්නේ මොකක්ද? ඒ ට්‍රැක් එකෙන් ඇයි අපිට එළියට පයින්න බැරි? මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ජීවත් වීම තුළ ලෝකයට අනුගත වීම කියන්නේ තව මොකක්ද? ලෝකයට අනුගත වෙලා තමන්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාවට ලස්සනට හේතු ටික සකස් කරගන්න කොහොමද කියන එක ඔබට දැන් තේරෙනවා ඇති. ප්‍රාර්ථනා කරන ඔබ සෑම සියලු දෙනාටම මේ ලෝකේ නිබ්බිදාව ඇති කරගෙන මේ ලෝකයෙන් මිදිලා මේ ලෝකයෙන් කවදා හරි දවසක අවශ්‍ය හේතුන් ටික සකස් කරගෙන
මේකෙන් මිදිලෙන තැනට ඔබේ ජීවිතේ පත් කරගෙන මේකෙන් එතර වෙලා යාමට අවශ්‍ය හේතුන් ටික පිළිවෙලින් පිළිවෙලට සකස් කරගෙන පිළිවෙලින් පිළිවෙලට ලං කරගෙන මේකින් මිදිලා යන්න ඔබ සෑම සියලු දෙනාට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරනවා. මේ පින්පෙත් දැක බලා සතුටටපත් වේවා දෙවියන්ද පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා මළගේ ඥාතීන් ඉන්නවන් පින්පෙත් බලාගෙන. ඒ සියලු මළගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සෑම සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙන්නට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතුපනිශ්‍රේ වේවා. ඒ වගේම සංසාරගත ජීවිතේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් නැවත වතාවක් ඔබ සෑම සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන අතර මේ ධර්ම විනය කියලා දෙන ගෞරවනීය ගුරු දේව උත්තමයන්න් වහන්සේලා සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා පූර්වක වෙනවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිවනෙන් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි දෙවියන්ට ගාථා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.